තෙරුවන් සරණයි. අපි කතා කරමු ඉංග්‍රීසි භාෂාව ගැන. ඉංග්‍රීසි ඉගෙනීමට පමණක් නෙවෙයි. ඕනෑම දෙයකට අපි කරන්නේ මොකක්ද, කරන්නේ කොහොමද, කවදද, කුමක් සඳහාද, අවසාන ප්‍රතිඵලය කුමක්ද වගේ දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරලා ඒ සම්බන්ධයෙන් පිළිතුරු තමන් ළඟ තියෙන්න ඕනි. මේවට පැහැදිලි පිළිතුරු කෙසේ වෙතත් අවම වශයෙන් සමස්තය සම්බන්ධයෙන් යම් දැක්මක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ වැඩෙන් 50% ප්‍රතිශතයක් තමන් අවසන් කළා කියන එකයි. ඒ දැක්ම අවබෝධය ඒ කරන දේ ලෙහෙසි කරනවා, පහසු කරනවා. ඉංග්‍රීසි කියමනක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේක ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා කියන කතාවක්. If you can't explain it simply, you don't understand it well enough. සිංහල අර්ථය ගත්තොත් එම ඔබට එය සරලව පැහැදිලි කර ගැනීමට නොහැකි නම් ඔබට එය ප්‍රමාණවත් පරිදි වැටහෙන්නේ නැත. මම හිතනවා ඉංග්‍රීසි ඉගෙනීමට මේ කාරණේ අදාළයි කියලා. තමන් කරන වැඩේ සම්බන්ධයෙන් මුල, මැද, අග පැහැදිලි දැක්මක් තියෙන්න අවශ්‍යයි. මෙන්න මේ කාරණය ඉංග්‍රීසි ඉගෙනීමට වාගේම තමයි ඉගැන්වීමට. මගේ තියෙන දැනීම, හැකියාවන් තවත් අයත් එක්ක බෙදා ගන්න අවුරුදු ගාණක් තිස්සේ මම මේක පාවිච්චි කරනවා. ඒක ප්‍රතිඵල දැකලා තියෙනවා. කියන්න සතුටුයි, ඉතාමත් සාර්ථකයි. මම විස්තර කරන්නම් ඔයාලට භාෂාවක් කියලා කියන්නේ මොකක්ද කියලා මේ කාරණා ටික වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා. තෙරුවන් සරණයි. ඉංග්‍රීසි කියලා කියන්නේ තවත් එක් භාෂාවක්. සිංහල, දෙමළ, ප්‍රංශ, චීන ඔය ඕනෑම භාෂාවක් වගේ තවත් භාෂාවක්. අපි බලමු භාෂාවක් කියන්නේ මොකක්ද සහ ඒ භාෂාව ගොඩනැගලා තියෙන්නේ කොහොමද කියලා සරලව. භාෂාවක් කියලා කියන්නේ සරල අර්ථයෙන් ගත්තන් පස්සේ සංනිවේදනය කිරීම සඳහා භාවිතා කරන අදහස් මාරු කර ගැනීම සඳහා භාවිතා කරන මාධ්‍යයක්. මේකට අපිට ටූල් එකක් කියලා කියන්නත් පුළුවන්. ඉහළට ගියොත් එම කෙනෙක් කියන්න පුළුවන් භාෂාවක් කියලා කියන්නේ රටක, ජාතියක, ආගමක, සංස්කෘතියක අනන්‍යතාවය, අභිමානය වගේ කාරණා. ඒකෙදි අපිට දකින්න පුළුවන් අපේ මුව, ඇස, කන, දෑත් වගේ දේවල් පාවිච්චි කරලා භාෂාව පාවිච්චි කරනවා. මේකෙදි අපිට තියෙන්න ඕන ශබ්ද, ඒ වගේම තමයි සලකුණු. මුව, දෙසවන්, දෑස්, ඒ වගේම තමයි දෑත් පාවිච්චි කරලා ඔය භාෂාව හැසිරීමට අදාළව සලකුණු ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. ශබ්ද සහ සලකුණු. අපි මේවට කියනවා අකුරු කියලා. සිංහලේ හෝඩිය අපි ගන්න ඔය විදිහට, ඒ වගේ තමයි ඉංග්‍රීසිය ඇල්ෆබෙට් එක අපි ওই විදිහට ගන්න. අයන්න කියලා කියන්නේ ඒ වගේ ශබ්දයක් නැතිනම් සලකුණක්. ඉංග්‍රීසි භාෂාවේ ඒ කියලා කියන්නේ ඔය වගේ ශබ්දයක් නැතිනම් ඒ සඳහා අපි භාවිතා කරන සලකුණ. එතකොට මේ අක්ෂර ගත්තන් පස්සේ සිංහලයේ අයන්න, ආයන්න, ඈයන්න, ඈයන්න, කකා, කිකි, කුකු ආදී වශයෙන්, ඒ වගේම තමයි ඉංග්‍රීසියේ අකුරු 26ක් තියෙනවා. A B C D ආදී වශයෙන් ඕවා අපි අරගෙන හදා ගන්නවා, ගොඩනගා ගන්නවා වචන. උදාහරණ ගත්තොත් එම father, mother, sister, brother, come, go, sleep, eat, beautiful, wonderful ඔය වගේ වචන. ඔය වචන අපි වර්ග කර ගන්නවා නාම පද, ක්‍රියාපද ආදී වශයෙන් විවිධ ආකාරයෙන්. ඒ වචන එකතු කරලා අපි ඛණ්ඩ නැතිනම් කොටස් ගොඩනගා ගන්නවා. උදාහරණයක් ගත්තොත් එම මගේ අම්මා. මගේ කියලා කියන්නේ එක වචනයක්, අම්මා කියලා කියන්නේ එක වචනයක්. ඒ වගේම තමයි ඉංග්‍රීසියට ඒක අදාළ කරගත්තොත් එම මයි කියලා කියන්නේ එක වචනයක්, මදර් කියලා කියන්නේ එක වචනයක්. ඊට පස්සේ මේ වගේ ඛණ්ඩ නැතිනම් කොටස් අපිට තවත් දීර්ඝ වශයෙන් වචන එකතු කරලා ගොඩනගා ගන්න පුළුවන්. ඒකට අපි කර්තෘපදයක්, ක්‍රියාපදයක් එහෙම එකතු කරන් පස්සේ ඒක අපි වාක්‍යයක් කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් එම මගේ අම්මා තමයි හොඳම නැතිනම් මගේ අම්මා වෙයි හොඳම. ඒක වාක්‍යයක්. කර්තෘපදයක් තියෙනවා, වේ කියන අදහස තියෙනවා, නැත්නම් වන්නීය කියන එක ව්‍යාකරණානුකූලව ගත්තොත් එම හොඳම ආදී වශයෙන් මේක වාක්‍යයක්. ඒ වගේම තමයි ඉංග්‍රීසියෙත් මේ වාක්‍යරට ඕනෑතරම් තියෙනවා. කර්තෘකාරක වාක්‍යයක් ගත්තොත් එම කර්තෘ කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක් ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම නැතිනම් අපි කියනවා ක්‍රියාව කරන පුද්ගලයෙක් ඉන්න ඕනේ. ඒකට අපි නාමපදයක් බොහෝ වෙලාවට පාවිච්චි කරනවා. නැතිනම් මේ වගේ කොටසක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. කනවා, බොනවා, දුවනවා, පනිනවා වගේ ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා වාක්‍යයක් කියලා. ඕක අපිට තව දීර්ඝ කරගන්න පුළුවන්. පමණක් වාක්‍ය වලට ඒ ක්‍රියාපදයට පසුව තවත් කොටසක් අවශ්‍ය කරනවා. පමණක් ඒවට එහෙම අවශ්‍ය කරන්නේ නැහැ. දැන් මෙතන මේ වාක්‍යය ගත්තොත් එම මේ ඉස් කියලා කියන්නේ ක්‍රියාපදයක්, කරන දෙයක් නෙවෙයි, එතන වීමක්. ඊට පස්සේ මේ කොටස තියෙන්න ඕනේ. නැත්නම් අර්ථයක් නැහැ. එතකොට මේ වගේ විවිධ වාක්‍ය තියෙනවා. කෙසේ නමුත් මේ වගේ වාක්‍ය අපි ගොඩනගා ගන්නවා. අපිට මේ වාක්‍ය වර්ග ගොඩනගෙන ආකාරය වගේ දේවල් පසුවට කතා කරන්න පුළුවන්. තරලව දැන් වටහා ගන්නවා මේ අක්ෂර නැත්නම් ශබ්ද එකතු කරලා වචනත්, වචන එකතු කරලා කොටස්, ඒ වගේම තමයි මේ වචන නැත්නම් කොටස් එකතු කරලා මේ වගේ විවිධ වර්ගයේ වාක්‍යත් අපි ගොඩනගා ගන්න. ඊට පස්සේ මේ වගේ දේවල් එකතු කරලා මේ සරල වාක්‍ය එකතු කරලා
අපි දීර්ඝ වාක්‍ය ගොඩනගා ගන්නවා. ඒකට අපි prepositions නැතිනම් නිපාත පද වෙන්න පුළුවන්, conjunctions නැතිනම් සම්බන්ධක පද වෙන්න පුළුවන්. මේක එකතු කරලා වාක්‍ය එකතු කරලා දීර්ඝ වාක්‍ය ගොඩනගා ගන්නවා. නැතිනම් කොටස් එකතු කරලා දීර්ඝ වාක්‍ය, සංකීර්ණ වාක්‍ය, ලස්සන වාක්‍ය ගොඩනගා ගන්න. ඉතින් මේව එකතු කරලා අපිට ඡේද ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ රචනා ගොඩනගා ගන්න පුළුවන්. කතාවට ගත්තොත් එම අපි පුංචි කතා, සාකච්ඡා, දෙබස්, ඒ වගේම තමයි පිරිසක් ඉදිරියේ කරන දීර්ඝ කතා පැය ගණන් වල මේව ගොඩනගා ගන්න. එතකොට පැහැදිලි ඔබට මොකක්ද භාෂාවක් කියන්නේ කියලා. ඊළඟට භාෂාවක් හැකි වෙනවා, පුළුවන් වෙනවා, නැත්නම් ඒකේ තියෙන මූලික අවශ්‍යතාවයන්, ශක්්‍යතාවයන් මොනවද කියන එක ගැන කතා කරොත් එම ඒකට අපිට සරලව කියන්න පුළුවන් SLRW කියලා. Speaking කතා කිරීමේ හැකියාව, listening සවන් දීමේ හැකියාව, reading කියවීමේ හැකියාව, writing ලිවීමේ හැකියාව. ස්පීකින් කියන එක ගත්තන් පස්සේ අපිට පුද්ගලයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට නැතිනම් අර මුලින් කියපු ආකාරයට sannivedanaya කිරීමට හැකියාව තියෙන්න ඕනේ. අපේ අදහස් හුවමාරු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. Tamanට හිතෙන දේ අදාළ භාෂාවෙන් target language එකෙන් හුවමාරු කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ වචන හැටියට උදාහරණයක් ගත්තොත් එම අපිට පමණක් වෙලාවට අවශ්‍ය වෙනවා තොරතුරු ලබා ගන්න. ඒ සඳහා අපි පාවිච්චි කරනවා ප්‍රශ්න. ඒ වගේම තමයි පමණක් වෙලාවට අපිට අවශ්‍ය කරනවා තොරතුරු ලබා දෙන්න. ඒ සඳහා පාවිච්චි කරනවා ප්‍රකාශන. භාෂාවකින් කරන්න ওই ටික. ඒ කියන්නේ තොරතුරු ලබා දෙනවා, තොරතුරු ලබා ගන්නවා. ඔබගෙන් පුද්ගලයෙක් තොරතුරු විමසනවා වෙන්න පුළුවන්. ඔබට පුද්ගලයෙක් තොරතුරු ලබා දෙනවා වෙන්න පුළුවන්. ඔබ තොරතුරු විමසනවා වෙන්න පුළුවන්. ඔබ තොරතුරු ලබා දෙනවා වෙන්න පුළුවන්. ඒ සඳහා අපි වචන හරහා sannivedanaya කිරීමට අපි කියනවා speaking කියලා. ඒ කියන්නේ ශබ්ද හැටියට. ඒ වගේම තමයි ඔය ශබ්ද ගනුදෙනුවේදී අපි listening skills කියන එකත් වැදගත් කොටසක් හැටියට සලකනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් තොරතුරු ලබා ගැනීමේදී සහ ලබා දීමේදී අපිට කන පාවිච්චි කරලා අපේ දෙසවන් භාවිතා කරලා sannivedanaya කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කියවීම අපේ දැස් භාවිතා කරලා කියවීමේ සහ එය වටහා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය කරන දේවල් ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට මේ ඕනෑම තැනක අර ප්‍රශ්න තියෙන්න පුළුවන්, ප්‍රකාශන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තොරතුරු ලබා ගැනීම හෝ ලබා දීම. මේ ශක්්‍යතාවයන් හතර පාවිච්චි කරලා ගනුදෙනු කිරීමේ sannivedanaya කිරීමේ හැකියාවට අපි කියන භාෂාවක මූලික ශක්්‍යතාවයන් කියලා. ඊළඟ කාරණේ ඔබට මේ ශක්්‍යතාවයන්ගෙන් කුමන ශක්්‍යතාවයේද වැඩි අවශ්‍යතාවයක් තියෙන්නේ කියන එක වටහා ගැනීමත් වැදගත් වෙනවා. මේ හතරම අපි ප්‍රගුණ කරන්න ඕනේ තමයි. පමණක් වෙලාවට මේ පමණක් ශක්්‍යතාවයන් වලට වැඩි අවධානයක් පමණක් අය යොමු කරනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් එම ලංකාවේ තියෙන ගොඩක් ඇගයීම් ක්‍රම විභාග වගේ දේවල් පරීක්ෂා කරන්නේ ඔබගෙන් මේ කියවීමේ හැකියාව සහ ලිවීමේ හැකියාව. පවණක් වෙලාවට පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී රැකියාව වෙන්න පුළුවන්, එදිනදා ජීවිතය වෙන්න පුළුවන්, විදේශීය මිනිසුන් සමග ගනුදෙනු කිරීම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මේ කතා කිරීම සහ සවන් දීමේ හැකියාව. එතකොට තමන් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කුමකටද කියන එක සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. විදේශීය විභාගයක් ගත්තොත් පවණක් යාට මේ හතරම අවධානය යොමු කරනවා. දේශීය විභාගයක් බොහෝ වෙලාවට දැනට තියෙන ක්‍රමයෙන් අවධානය යොමු කරන්නේ මේ අවසන් දෙකට කියවීම සහ ලිවීම. ඒ වගේම තමයි අපිට වැඩි අවධානයක් ලබා දුන්නොත් කතා කිරීමට, ඒ කියන්නේ ඔබ නිතර කතා කරනවා නම් ඔබට කතා කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඔබ නිතර සවන් දෙනවා නම් ඔබට සවන් දීමේ හැකියාව, පුද්ගලයෙක් වටහා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. මේකටත් එහෙමයි, මේකටත් එහෙමයි. ඒ නිසා ඔබ අවධානය යොමු කළ යුතුයි. තමන් මේ හතරටම අවධානයක් යොමු කරනවාද නැතිනම් තෝරාගත්තු කොටසකට අවධානය යොමු කරනවාද කියලා. ඒ නමුත් මතක තබා ගත යුතුයි මේ ඕනෑම හැකියාවක් වර්ධනය කර ගැනීම සඳහා අපිට මූලික ශක්්‍යතාවයන් ටිකක් ගොඩනගා ගන්න ඕනේ. මේකට අපි කියනවා බේසික්ස් හදා ගන්නවා කියලා. ඒ සඳහා මූලික දැනීමක් අපිට තිබිය යුතුයි. අපි ඒක ගැන කතා කරමු. අපි කතා කරමු බේසික්ස් කියන්නේ මොනවද සහ එහි තියෙන වැදගත්කම් වගේ කාරණා. බේසික්ස් කියලා කියන්නේ සරලව SLRW මූලික භාෂා හැකියාවන් වල මූලික හැකියාව. ඒ කියන්නේ කතා කිරීමේ, සවන් දීමේ, ලිවීමේ, කියවීමේ මූලික හැකියාව. ඕක ඇතුලේ තවත් අපි පහළට ගියොත් එම දකින්න පුළුවන් අක්ෂරමාලාවේ හැකියාව, වචනවල හැකියාව, වාක්‍යවල හැකියාව. මේ හැකියාවන් අපිට තිබිය යුතුයි. ඒක නැති වුණාන් පස්සේ අපි අපහසුතාවයටපත් වෙනවා. උදාහරණයක් ගත්තොත් එම අපිට පාසලේදී මූලික පන්තිවල භාෂාවට අදාළ අර කියපු අක්ෂර වෙන්න පුළුවන්, වචන වෙන්න පුළුවන්, වාක්‍ය වෙන්න පුළුවන්. අදාළ ශක්්‍යතාවයන් අපි ගොඩනගා ගත්තේ නැති වුණොත් එම අපි අවුරුදු 12ක් 13ක් ඒ ශාස්ත්‍රයේ හිටියත් ඉහළ යෑමක්
සිද්ධ වෙන්නේ නැහැ. මූලික හැකියාවක් නැති නිසා අපි එතනින් ඉහළට යන පන්තිවලදී කඩා හැලෙන්න, පසුබසින්න පටන් ගන්නවා. එහෙම වුණාන් පස්සේ අපිට භාෂාව එපා වෙනවා, භාෂාවට වෛර කරන්න ගන්නවා, භාෂාව අතහරිනවා, ඒ භාවිතා කරන පුද්ගලයන්ට බය වෙනවා, ගැහෙනවා, ඒ වගේම තමයි ඔවුන්ට වෛර කරන්න අපි පටන් ගන්නවා. ඉතින් මේකට විකල්පයක් හැටියට අපි ගොඩනගා ගත යුතුයි. අපි මොන වයසක පුද්ගලයෙක් වුණත්, අපි මොන තරාතිරමක පුද්ගලයෙක් වුණත්, මේ භාෂාවට අදාළ මූලික ශක්්‍යතාවයන් අපි ගොඩනගා ගත යුතුමයි. මේ ශක්්‍යතාවයන් ගොඩනගා ගැනීමේදී විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල තියෙනවා. පමණක් අය කියනවා මේ ව්‍යාකරණ වගේ දේවල් ක්‍රමානුකූලව මේ වගේ අධ්‍යයනය කරන එක තේරුමක් නැහැ කියලා. පමණක් අය කියනවා එහෙම අධ්‍යයනය කළ යුතුයි කියලා. පමණක් අය කියනවා මේ වගේ දේවල් අධ්‍යයනය කරන්නේ නැතිව සමාජය සමග ගැටි තමන්ගේ හැකියාවන් වර්ධනය කරගත යුතුයි කියලා. පමණක් අය කියනවා ඒ සඳහාත් අපි මේ මූලික දැනීම වර්ධනය කරගත යුතුයි කියලා. ඒ කියන්නේ මේ පිළිවෙලට සිද්ධාන්ත ක්‍රමවේදයන් අපි අධ්‍යයනය කළ යුතුයි කියලා. මේ විවිධ මතිමතාන්තර තියෙනවා. මගේ නම් පිළිතුර වන්නේ අපි කෙසේ හෝ මූලික ශක්්‍යතාවයන් ලබාගෙන ප්‍රායෝගික ජීවිතේ භාවිතා කරන්න උත්සාහ කිරීම. කෙලින්ම අපි ප්‍රායෝගික ජීවිතයට බැහැලා ඒක ඉපා කරගන්නේ නැතිව මේ සිද්ධාන්ත ක්‍රමවේදයන් වගේ දේවල් වලට පමණක් කොටු වෙන්නෙත් නැතිව ඔය දෙපාර්ශවයේමට අදාළ කාරණාවලට, ඒ කියන්නේ ව්‍යාකරණ සිද්ධාන්ත වගේ දේවල් පිළිවෙලට අධ්‍යයනය කරන ගමන් සමාජය සමග ගනුදෙනු කිරීම හරහා තමන්ගේ පරිසරය ඉගෙනුම් පරිසරයක් බවට පත් කර ගැනීම හරහා භාෂාවේ මූලික ශක්්‍යතාවයන් ගොඩනගා ගැනීම, ඊළඟට ඉහළට ගමන් කිරීම. මගෙන් යමෙක් විමසුවොත් මට ලබා දෙන්න තියෙන පිළිතුර ඕකයි. එතකොට මේ language learning environment ගොඩනගා ගැනීමට අපිට ගුරුවරයෙක් ළඟට යන්න පුළුවන්, පාඨමාලාවකට සහභාගී වෙන්න පුළුවන්. එහෙම නැතිව තනියම කරන්නත් පුළුවන්. ඉතින් මේ කෙසේ නමුත් අපි ගොඩනගා ගත යුතුයි language learning environment. ඒ කියන්නේ භාෂා ශක්්‍යතාවය ලබා ගැනීමට බොහෝ සෙයින් බලපන්නා භාෂා ඉගෙනුම් පරිසරයක් ගොඩනගා ගැනීම. මේ ගැන ඉදිරියට කතා කරමු. language learning environment එක කියලා කියන්නේ භාෂා අධ්‍යයනයේදී අමතක කරන්න බැරිම මාතෘකාවක්, ප්‍රධාන සාධකයක්. භාෂාවක් ග්‍රහණය කරනකොට අපේ ශක්්‍යතාවයන් වර්ධනයේදී දැඩිව බලපාන ප්‍රබල සාධකයක්. environment එක කියලා කියන්නේ පරිසරය. පරිසරය කියලා කියන්නේ සරලව ගත්තාන් පස්සේ අප වටා තියෙන හැමදේම ගන්න පුළුවන්. මේ පරිසරයේ බලපෑම දැඩි භාෂාවක් අධ්‍යයනය කිරීමේදී. හේතුව තමයි අපි ගනුදෙනු කරන්නේ ඒ අදාළ භාෂාවෙන්. එතකොට ඒක නිතැතින්ම අප තුල වර්ධනය වෙනවා. මේක අපිට ක්‍රම දෙකකට ලබා ගන්න පුළුවන්. එකක් තමයි ස්වභාවිකව අපිට ලැබෙන පරිසරය. අනිත් එක තමයි අපි නිර්මාණය කරගන්නා පරිසරය. ස්වභාවිකව අපිට ලැබෙන පරිසරය සම්බන්ධයෙන් පුංචි විස්තරයක් කරන්නම්. ස්වභාවිකව අපිට ලැබෙන language learning environment එක අපිට ලැබෙන්නේ දෙමව්පියන්ගේ. අපේ මව් භාෂාව අපි කතා කරන්නේ දෙමව්පියන් ඒ භාෂාව කතා බහ කරපු නිසා. දෙමළ වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්. දෙමව්පියන් කතා කරන නිසා, පවුලේ අය කතා කරන නිසා, ඒ වගේම තමයි සමවයස් කණ්ඩායම්, පාසල, පන්සල, කෝවිල, අනිකුත් ආගමික ස්ථාන, පාරට බැස්සන් පස්සේ, ටීවී එක දැම්මන් පස්සේ, පත්තරේ ගත්තන් පස්සේ මේ ඕනෑම දෙයක් අපි අහන, දකින, කතා කරන මේ භාෂාවක් හැටියට ගනුදෙනු කරන ඕනෑම තැනක අපිට අහන්න, දකින්න ලැබෙන්නේ ඒ අදාළ භාෂාවෙන්. ඒක සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්. මේක අපිට ලැබිලා තියෙන්නේ ස්වභාවිකව. ඒක අපි නිර්මාණය කරලා නැහැ. උපන්දා සිට අපි ගනුදෙනු කරන නිසා ඒ අදාළ භාෂාවෙන් ඒ ශක්්‍යතාවයන් අප තුල වර්ධනය වෙලා තියෙනවා. අපි නිර්මාණය කරගත යුතු පරිසරය, ඒ කියන්නේ ස්වභාවිකව ලැබිලා නැති අපි වෙනම ගොඩනගා ගත යුතු පරිසරය තමයි අපිට තියෙන ඊළඟ විකල්පය. ඒක තමයි අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔබ මේ වගේ පාඨමාලාවක් හදාරන්නේ. කියන්නේ ඉංග්‍රීසි කතා කරන රටක අපි ඉපදිලා නැහැනේ. අපේ දෙමව්පියන්, හිත මිත්‍රාදීන් ඒ භාෂාව කතා කරන්නේ නැහැනේ. ඒ නිසා අපිට මේ විකල්පය සඳහා තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අපි ගොඩනගා ගන්නකොට කරන්න පුළුවන් ක්‍රම කීපයක් මම හඳුන්වා දෙන්නම්. මීට වඩා තවත් ක්‍රම ඕනෑතරම් තියෙනවා. මේ ක්‍රම කීපයක්. එකක් තමයි අපිට ඒ වගේ රටකට යන්න පුළුවන්. පවණක් වෙලාවට එහෙම ගිහිල්ලත් ඒකත් වැඩ කරන්නේ නැති අවස්ථා තියෙනවා. කෙසේ නමුත් ඒ වගේ රටකට අපිට යන්න පුළුවන් නම් ඒ රටේ අපිට ගනුදෙනු කරනකොට අපිට මේ භාෂාව වර්ධනය කරගන්න පුළුවන් පමණක් වෙලාවට. ඒ වගේම තමයි අපිට කරන්න පුළුවන් පන්තියකට, පාඨමාලාවකට, ඒක ඔෆ්ලයින් වෙන්න පුළුවන්, ඔන්ලයින් වෙන්න පුළුවන්, අපිට සහභාගී වෙන්න පුළුවන්. පමණක් වෙලාවට ගුරුවරයෙක් අපි සම්බන්ධ කරගන්න. ඔහුගේ හෝ ඇයගේ උදව් ඇතිව භාෂාව අධ්‍යයනය කරනවා. ඒ වගේම තමයි අපි මිත්‍රාදීන් හදා ගන්නවා. ඒක දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. ඒ ටාගට් ලැන්ග්වේජ් එකෙන් ගනුදෙනු කිරීම සඳහා අපි හිත මිත්‍රාදීන් හදා ගන්න. ඒ වගේම තමයි අපි ජීවත් වෙන කාමරය, නිවස භාෂාව වෙන්න පුළුවන්, වෙනත් විෂයක් වෙන්න පුළුවන්. ඒ අදාළ ආකාරයට අපි ගොඩනගා ගන්නවා. උදාහරණයක් ගත්තොත් අපි විභාග කාලෙට අපේ මේසය, පරිගණකය, පමණක් වෙලාවට බිත්තිය අපිට පේන, අහන්න, දකින්න ලැබෙන හැම තැනම ඒ භාෂාවට නැතිනම් ඒ
අදාළ සබ්ජෙක්ට් එකට ගැළපෙන විදිහට අපි ගොඩනගා ගන්නවා. නිතින්ම අපිට හිතෙනවා අධ්‍යයනය කරන්න. ඊළඟ එක තමයි අපි පුරුදු හදාගන්න එක. පවණක් වෙලාවට උදේ පාන්දර පාඩම් කරනවා. පවණක් වෙලාවට නිින්දට පෙර අපි පාඩම් කරනවා. ගමනක් යනකොට පවණක් යට පුංචි කොල කෑලි වල ලියාගෙන ගිහිල්ලා පාඩම් කරනවා. ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් අපි පාවිච්චි කරනවා. ඇප් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. පවණක් වෙලාවට ඩිවයිස් එකේ දෙයක් සඳහන් කරගෙන නෝට් එකක් තියාගෙන පාඩම් කරන වෙන්න පුළුවන්. අපිට ඊට අදාළ හැබිට් එකක් නැත්නම් රිචුවල් එකක් වගේ දේක් ගොඩනගා ගන්නවා. අපි ඒකට පුරුදු වෙනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ගත්තන් පස්සේ YouTube වල ඕනෑ තරම් සම්පත් තියෙනවා. අන්තර්ජාලයේ ඕනෑ තරම් සම්පත් තියෙනවා. Facebook, Instagram වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. WhatsApp වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ pages තියෙනවා, groups තියෙනවා. ඒවට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. පවණක් එයාට apps තියෙනවා. ඒ භාෂාවට හෝ විෂයට අදාළ ඒ සඳහාම ගොඩනැගිච්ච දේවල්, games වගේ දේවල් තියෙන ඒ භාෂාවෙන් කරන මේවා අපිට කරන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි පවණක් ඒ අදාළ භාෂාවෙන් චිත්‍රපට වගේ දේවල් අපිට නරඹන්න පුළුවන්, රස විඳින්න පුළුවන්. TV shows ඒ වගේ තමයි සිංහලෙන් ප්‍රවෘත්ති බලලා ඉංග්‍රීසියෙන් බලන එක, ඉංග්‍රීසියෙන් බලලා ඒ පුවතම ආයෙත් සිංහලෙන් බලන එක. ඒ වගේ තමයි පොත් වගේ දේවල්. උදාහරණයක් ගත්තොත් එම මඩොල් දුව නැතිනම් අඹ යහළුව වගේ දෙයක් අරගෙන සිංහලෙන් බලනවා, ඉංග්‍රීසියෙන් බලනවා. ඉංග්‍රීසියෙන් කියවනවා, සිංහලෙන් කියවනවා. ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. නිවුස් පේපර්ස් වගේ දේවල් බලන්නත් පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන්. මෙතන සඳහන් කරේ කීපයක් පමණයි. මේ ආකාරයට අපිට language learning environment එකක් ගොඩනගා ගන්න පුළුවන්. මේ ගොඩාක් දේවල් කෙනෙකුගේ උදව් ඇතිව පාඨමාලාවක් අධ්‍යයනය කරන ගමන් අපේ දැනීම වර්ධනය කරගන්නත් පුළුවන්, නැතිනම් තනියෙන් කරන්නත් පුළුවන්. ඒ සඳහා ඒ පරිසරයේ ගොඩනගා ගන්න ආකාරය, ඒ ඉගෙනීම සඳහා පෙළඹවීමක්, බලපෑමක් ඇතිවන ආකාරයට අපේ වටපිටාව ගොඩනගා ගන්න ආකාරය සම්බන්ධයෙන් තමයි මේ විස්තර කිරීම කරේ. එතකොට අපිට ස්වභාවිකව ඒ පරිසරය ලැබිලා නැතිනම් වෙනම ඒක ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණා දෙක තමයි අපි කතා කරේ. මම හිතනවා මේ කාරණේ පැහැදිලි. මේ පරිසරයේ බලපෑම මොනතරම්ද කියනවා නම් ස්වභාවික පරිසරයේ බලපෑම මොනතරම්ද කියන එක අමුතෙන් විස්තර කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි මේ ගොඩනගා ගන්න පරිසරයේ බලපෑම මොනතරම්ද කියන එක පොඩ්ඩක් අපිට පරීක්ෂා කරගන්න පුළුවන්. අපි සහභාගී වෙන මේ පන්තියක් නැවැත්තුවාම නැතිනම් මේ මිතුරන් ආශ්‍රය කිරීම, අපේ කාමරය ඒ ආදී වශයෙන් සකසා ගැනීම, ගොඩනගා ගැනීම, ඒක තමයි පුරුදු මේ ඕනෑම ක්‍රියාකාරකමක්. කරන දෙයින් අපි අයින් වෙලා ටික කාලයක් හිටියන් පස්සේ අපි දන්නේම නැතිව ඊට අදාළ සක්්‍යතාවයන් අපෙන් තුරන් වෙලා යනවා. ඒ කියන්නේ අපි පවණක් වෙලාවට ටික කාලයකින් ආවර්ජනය කරලා බැලුවොත් ඒ වචන පවණක් වෙලාවට අපි දන්නේ නැහැ. කෙනෙක් සමග කතා කරන්න ගියන් පස්සේ අපි දැනගෙන හිටපු දේවල් පවණක් වෙලාවට එතකොට අපිට තේරෙනවා මේ පරිසරයේ බලපෑම මොන තරම්ද කියන එක. එතකොට අපි කරන්න ඕනේ එක දෙයයි මේ පරිසරය සමග පුළුවන් තරම් අපි ගනුදෙනු කරන එක. ඉලක්කම් දෙකක් එකතු කරලා ඒකේ ප්‍රතිඵලය මේකයි කියනවා වගේ ඒ සක්්‍යතාවයක් ලබා ගැනීමක් නෙවෙයි. භාෂාවක් කියලා කියන්නේ අපි නිතින්ම ඒ සමග ගනුදෙනු කරලා ඒ සමග ජීවත් වෙලා වර්ධනය කරගන්න ඕන හැකියාවක්. පානක් වෙලාවට දවසකින්, දෙකකින්, සතියකින්, මාසයකින් එහෙම වර්ධනය කරගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මොනතාක් දුරට ඒ භාෂාව සමග ඒ පරිසරයේ ඉන්නවාද, ගනුදෙනු කරනවාද, ඒ තාක් දුරට අපිට ඒ සක්්‍යතාවයන් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. මේක ටිකක් තිත්තයි, අපි අහන්න කැමති කතාවක් නෙවෙයි. නමුත් ඒක සත්‍යයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ පරිසරය Taman කැමති ආකාරයකට ගොඩනගා ගන්න එක. මේ පරිසරයට අපි ආදරය කරන එක. මේක අපි වදයක් හැටියට සලකලා කටයුතු කරන එක නෙවෙයි. මේක අපි විනෝදාංශයක් බවට පත් කරගන්න එක. මේක පුරුද්දක් බවට පත් කරගන්න එක. ඉලක්කයක් බවට පත් කරගන්න එක. ඒ විදිහට කරන් පස්සේ මේ language learning environment එකක් ගොඩනගාගෙන භාෂාවක් අධ්‍යයනය කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මම හිතනවා කාරණේ පැහැදිලි කියලා. අයත් අපි යොමු වෙනවා මූලික කාරණාවලට. භාෂාවක සාක්්‍යතාවයන් ගත්තන් පස්සේ අපිට එහි ශබ්ද ඒ සඳහා තියෙන සලකුණු නැතිනම් අක්ෂර සම්බන්ධයෙන් දැනීමක් තිබිය යුතුයි. ඉන්පසුව අපිට වර්ධනය කරගන්න පුළුවන් වචන සම්බන්ධයෙන් දැනීමක්. ඉන්පසුව මේ වගේ කොටස් නැතිනම් වාක්‍ය වගේ දේවල්. ඉන්පසුව මේ වගේ දීර්ඝ සංකීර්ණ දේවල් වලට යොමු වෙමු. එතකොට මේ හැම දෙයකම පුංචි අණු කුඩා ආදී වශයෙන් කොටස් වලට අපිට යන්න පුළුවන්. මේ අපි හැකිතාක් මට්ටමකට අදාළ විදියට කතා කරනවා. භාෂාවේ අක්ෂර මාලාව ගත්තන් පස්සේ තියෙන විවිධ අංශ ගැන අපි කතා කරනවා. ඊට පස්සේ වචන ගත්තන් පස්සේ නාම පද, නාම විශේෂණ, ක්‍රියාපද, ක්‍රියා විශේෂණ ආදී වශයෙන් කොටස් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ මේ වගේ කොටස්, ඒ වගේම තමයි මේ වගේ වාක්‍ය වර්ග අපි කතා කරනවා. අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේ අක්ෂර මාලාව සම්බන්ධයෙන්.